ආයුබෝවන් ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දිස්නා යමනා කුමාරී මම සම්පත් දයාවංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට මුහුණු ආවරණ කෝටි 20ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙනු රාජිත සේනාරත්න නිරෝධායනයට මංගල සමරවීරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි. ආර්ථික පුනරුදයට උපරිමයෙන් දායක වන්නයි ජනපති බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලයි. ජනපති මාස 3ක වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි. පාසල් යලි ආරම්භ කරන්නේ රට සම්පූර්ණයෙන් සුරක්ෂිත බවට සෞඛ්‍ය අංශ තහවුරු කිරීමෙන් පසුයි. රජය කියා සිටී. කොරෝනා වෛරසය ලෝකයෙන් කිසි දිනක සම්පූර්ණයෙන් තුරන් කිරීමට නොහැකි වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු වැඟවීමක්. මුලින්ම දේශීය පුවත්. මෙරට අපනයන ක්ෂේත්‍රය සය බලගන්වමින් නිෂ්පාදිත මුහුණු ආවරණ මිලියන 200ක් ඇමරිකා එක්සත් ජනපදයට අද අපනයනය කෙරුණා. එම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මියට නිල වශයෙන් භාර දෙනු ලැබුවා. ඒවා නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රැන්ඩික්ස් සමාගමයි. ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයා ලෙස මේ අවස්ථාවට එක් වුණා. බ්‍රැන්ඩික් සමාගමේ සේවක සේවිකාවන් 15000ගේ ශ්‍රමදායකත්වයෙන් මෙම මිලියන 200ක මුහුණු ආවරණ තොගය නිෂ්පාදනය කර තිබෙනවා. සම්පූර්ණයෙන් කපු අමුද්‍රව්‍යයෙන් ස්තර 3කින් නිමවා ඇති මෙම මුහුණු ආවරණ පහසුවෙන් පැළඳීම සඳහා පටියකින් යුක්තයි. විෂ බීජවලට ප්‍රතිරෝධී ලෙස ඒවා නිෂ්පාදනය කර තිබෙනවා. ඒවා සකස් කර ඇත්තේ උසස්ම ගුණාත්මක ප්‍රමිති සහ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලවයි. ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ හැඟලුම් සංසදයේ සභාපති ඒ සුකුමරන් බ්‍රැන්ඩික් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රෆ් ඕමාර් යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය තෙමසක වැටුප වන රුපියල් 2,92,500ක මුදල කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. අදාළ චෙක්පත ජනාධිපතිතුමා විසින් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත බහර දෙනු ලැබුවා. ශ්‍රී ලංකාවට අලුතෙන් පත්ව සිටින තානාපතිවරුන් හමුවේ කොවිඩ්-19 වසංගතය මැද්දේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඓතිහාසික පිළිගැනීමක් ලබා දීමට ශ්‍රී ලංකා රජය පියවරගෙන තිබෙනවා. මෙරටට අලුතෙන් පත්ව ඇති බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර බාර දුන්නා. වීඩියෝ සම්මන්ත්‍රණයක් මගින් සිදු කළ අක්තපත්‍ර ප්‍රදානය ඓතිහාසික අවස්ථාවක්. අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් මෙවන් ගාම්භීර උත්සවයක් මෙරට පැවති ප්‍රථම අවස්ථාව මෙයයි. දැනට උද්ගතව ඇති ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව අනුගතව ඇති නව ක්‍රමවේදවලින් එකක් ලෙස මෙය සැලකෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වෛරසය පැතිරීම සාර්ථකව පාලනය කරන අතරතුර සමාජීය හා ආර්ථික වශයෙන් මෙන්ම දැන් රාජතාන්ත්‍රික වශයෙන්ද ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. අද පැවති කෙටි උත්සවයේදී රාජතාන්ත්‍රිකයන් කැමරාව ඉදිරියේදී සිය අක්තපත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බාර දුන් අතර පසුව ජනාධිපතිතුමා විසින් ඔවුන් පිළිගනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ බ්‍රසීල සංධීය ජනරජයේ තානාපති සර්ජියෝ ලීස් කනිස් මහතා අද වැඩබාරගත්තා. ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපතිවරයා ලෙස වැඩබාරගත්තේ හසේමි අස්ජාෂාදේ මහතායි. ගෝපාල් බග්ලේ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස වැඩබාරගත්තා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ සමගතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආර්යසිංහ යන මහතුරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. ඒ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. මංගල සමරවීර මහතා මෙලෙස කැඳවා තිබුණේ ඉකුත් ජනාධිපතිවරණ සමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් වූ පිරිස් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මගින් මන්නාරම දිස්ත්‍රික්කයට රැගෙන යාම පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි. එම අවතැන් වූ පිරිස ප්‍රවාහනය සඳහා මූල්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කෙරෙනු බව වාර්තා වනවා. පැය 5කට අධික කාල සීමාවක් ප්‍රකාශ ලබා දීමෙන් පසු හිටපු මන්ත්‍රීවරයා රාත්‍රී 7:30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීගමුව පල්ලන්සේන තරුණ වර්ධකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා.
කොරෝනා ව්‍යාප්තිය බන්ධනාගාර අභ්‍යන්තරයට යාම වැළැක්වීමේ අරමුණෙන් රක්ෂිත බන්ධනාගාරයට පත් කෙරෙන සියලු සැකකරුවන් පල්ලසේන තරුණ වරදකරුවන්ගේ විශෝධායන මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගොස් නිරෝධායන කාල සීමාවකට යොමු කෙරෙනවා. රාජිත සේනාරත්න මහතාද ඒ ආකාරයටම පල්ලසේන තරුණ වරදකරුවන්ගේ විශෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා සඳහන් කළා. සෙසු රක්ෂිත බන්ධනාගාර ගත කරන සැකකරුවන් මෙන්ම රාජිත සේනාරත්න මහතාද නිරෝධායන ක්‍රියාවලිය තුළ සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ආందోලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිල ඊයේ ලබා දුන් නියෝගයකට අනුවයි. ඒ අනුව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. ආందోලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව පැවැත්වීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. එහිදී ඔවුන් සිදු කළ ප්‍රකාශ එවකට ජනාධිපති අපේක්ෂකයෙකු වූ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කීර්තිනාමයට අපහාස වන බව පවසමින් සිවිල් සංවිධාන රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා. එහිදී සිදු කළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අප ලබා දීමේ නියෝගය බල රහිත කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝගයක් නිකුත් කළ අතර ඉන් අනතුරුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ. මේ අතර මහජන යුතුයකම කේන්ද්‍රයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට වෛද්‍ය ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය එම්.ආර්. මුබාරක් මහතාගේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමක් කොට ඊට අවශ්‍ය පියවර ගත යුතු බවයි. එමෙන්ම ඉකුත් ජනාධිපතිතුමන් සමයේ රාජිත සේනාරත්න මහතා පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා අදහස් පළ කළා. එතුමා කරපු ප්‍රකාශයක් මේ අවස්ථාවේදී මම මාධ්‍යයට නිකුත් කරනවා. රාජපක්ෂලා මෙන්න හැන්දයෝ හිරේ යන අවුරුද්ද සහෝදරි මතක තියාගන්න. මේ අවුරුද්ද ඉවර වෙනකොට රාජපක්ෂ ඇඩ්‍රස් කොහෙද? වැලිකඩ හිරගෙදර. තමුන්නාන්සලට ඇඩ්‍රස් වරදින්නේ නැහැ. හිතපු ගමන් පොඩි පෝස්ට් කාඩ් එකක් දාලා අහන්න. සනීපද කියලා. මං හිතන්නේ මේ රටේ ජනතාව අහන ප්‍රශ්නේ තමයි හිටපු ඇමතුමා දැන් සනීපද කියන එක. අපේ බෞද්ධ දේශනය තුල තියෙනවා මෙන්න මේ වගේ ප්‍රකාශයක්. චක්කන්න වහතෝ පදං කියලා. ගුණා පසුපස කරත්ත රෝද එනවා වගේම යම් කිසි කෙනෙක් යම් කර්මයක් කරා නම් ඒවැ විපාක එතුමාගේ පිටිපස්සෙන්ම තමයි එන්නේ. රාජිත සේනාරත්න ඇමතුමාව මේ දේශපාලන පරිගැනීමටයි ලක් කරන්න හදන්නේ කියන කතාව කියන්න හදන්න එපා. මොකද මේ කතාවේ ඉතුරු කොටස් ටික යනකොට පැහැදිලිවම තේරෙනවා එතුමා කරපු කියපු දේවල් වල ප්‍රතිඵලය කුමක්ද කියන එක. එතුමාට ඊයේ රාත්‍රියේ නම් නිින්ද යන්නේ නැතුව ඇත්. ඇයි නිින්ද යන්නේ නැත්තේ? එතුමා යහපාලනයි කියන රජය තුල යහපාලනේ පැත්තකට දාලා අරලියගහ මන්දිරයේ ඉඳලා කුමන්ත්‍රණ කරලා මේ රටට ආදරය කරපු මහා සංඝරත්නයේ හිරබත් කන්න අවස්ථාව උදා කරලා දුන්නා. ඒ වගේම ආදරණීය රණවිරුවන්ට නිකරුණේ චෝදනා කරලා සිරගෙට දැම්මා. ඒ වගේම වැදගත් විදියට රාජ්‍ය සේවය කරපු ඒ උදවියට මේ අපරාධය කරා. ඊළඟ කාරණේ තමයි රාජිත සේනාරත්න හිටපු ඇමතුමාට බරපතල චෝදනා රාශියක් තියෙනවා. ඒ දවස්වල යහපාලනයි කියන ආණ්ඩුව තුල මෙතුමාව FCID එකට CID එකට ගෙන්න ගන්න 21 වතාවක් උත්සාහ ගත්තා. එක අවස්ථාවකදීවත් එතුමාව ගේන්න හම්බුන්නේ නැහැ. තමන්ගේ දේශපාලන බලය උපයෝගී කරගෙන පැනලා ගියා. COVID-19 රෝගීන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 445 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉකුත් පැය 24 තුළ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය පිරිස 63 දෙනෙක්. 462 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. COVID-19 රෝගයේ වැළඳී ඇති බවට අද තහවුරු වූයේ එක් අයෙකු පමණයි. COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ විවිධ ස්ථානවල පුද්ගලයන්ගෙන් PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම අඛණ්ඩව සිදු කරනවා. කොළඹ තොටලඟ මුවදර නිවාස සංකීර්ණයේ පුද්ගලයන් අහඹු නියතයක් ලෙස තෝරාගෙන පරීක්ෂණ සඳහා ජෛව පටල හා රුධිර සාම්පල ලබා ගැනීම අද සිදු කෙරුණා. වසංගත රෝග විද්‍යා අංශය අද උදේ 10ට නිකුත් කළ වාර්තාවකට අනුව ඉකුත් පැය 24 තුළ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය 64 දෙනාගෙන් 44 දෙනෙකු ප්‍රතිකාර ලැබුවේ නාවික රෝහලේ. 5 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ සහ තවත් 5 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියා. සිව් දෙනෙකු සිටියේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ. 30 දෙනෙකු නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබුවන්. තවත් 2 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත්තේ වැලිකන්ද මූලික රෝහලෙන්. COVID-19 රෝගයේ වැළඳී ඇති බවට ඊයේ 26 දෙනෙකු හඳුනා ගනු ලැබුවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ඔවුන් සියලු දෙනා නාවික හමුදා සමාජිකයන් බවයි. මේ ආකාරයට නාවික හමුදාවට සීමා වන තත්ත්වය තුළ අපිට විශාල අනතුරක් නැහැ. නාවික හමුදාවට සහ ඔවුන්ගේ ඥාතීන්ට වැළඳීම තුළ අප ඇත්ත වශයෙන්ම මේ ඇහැගහගෙන සිටින්නේ මින් ඔබට මෙම විස බීජය ගමන් කරනවාද කියන එක මේ දක්වා එවැනි දෙයක් වෙලා නැහැ. අපි මේ ඉන්නේ රට භාගයට විවෘත කරගෙන. දැන් ඉදිරියේදී ගුවන් තොටුපළ විවෘත කිරීමටත් අවශ්‍යයි. දැන් මේ අවස්ථාව වන විට පිටින් විස බීජ එන්නට හැකියාවක් නැහැ. එන විස බීජ නිරෝධායනට ලක්වීම තුළ එහෙමම නවතිනවා. එහෙමනම් අපි මේ ගත කරන කාලය අපේ රටේ ඉදිරි කාලය සඳහා ඉතා හොඳින් පුරුදු පුහුණු වන කාලයක් හැටියට තමයි සලකන්න වෙන්නේ. මොකද සමාජ දුරස්ථභාවය සහ ස්වස්ථතාවය කියන කරුණු මේක සතියකට දෙකකට නෙවෙයි සැලකිය යුතු කාලයකට මේක අදාළ වෙනවා. ඒ වගේම විවිධ සමාජ ක්‍රියාකාරකම් සඳහා කෙසේ ඉඩකඩ ලැබේද කියන පිළිබඳව විමසීම් ලැබෙනවා. විශේෂයෙන්ම විවාහ මංගල උත්සව කෙසේ පැවැත්විය යුතුද කියන එක මේ සම්බන්ධයෙන් මට කිව හැක්කේ අප විසින් මාර්ගෝපදේශ විශාල සංඛ්‍යාවක් සපයලා තියෙනවා. මේ විවාහ මංගල්‍ය උත්සව වැනි අවස්ථා සඳහා තවත් විශාල අවස්ථා සංඛ්‍යාවක් සඳහා මාර්ගෝපදේශ හෙට අනිද්දා මේ දින දෙක තුල නිකුත් වීමට නියමිතයි. ඒ අනුව ඒ ආශ්‍රිතව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. COVID-19 රෝගයේ වැළඳී සිටි තවත් නාවික හමුදා සමාජිකයන් 59 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු ඊයේ රෝහල් වලින් මුදා හැර තිබෙනවා. ඒ අනුව මෙතෙක් සුවය ලබා ඇති නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 121 දෙනෙක්. රෝහල් වලින් පිටව ගිය මෙම සියලු දෙනා තවදුරටත් දින 14ක් නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර වවුනියාව පෙරියකාඩු යුද හමුදා කඳුර මධ්‍යස්ථානයේ නිරෝධායන කාල සීමාව අවසන් කළ තවත් පිරිසක් අද සිය නිවෙස් බලා පිටව ගියා. 111 දෙනෙකු එම පිරිසට අයත්. ඔවුන් මහනුවර මාතලේ ත්‍රිකුණාමලයේ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. නිරෝධායන කාල සීමාව අවසන් කළ තවත් පිරිසක් පිටව ගියේ අනුරාධපුර මිහින්තලයේ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් 51 දෙනෙකු ඊට අයත්. කුරුණෑගල යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 62 දෙනෙකුද අද සිය නිවෙස් බලා පිටව ගියා. ඔවුන් ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය යන රටවල පාඨමාලා හැදෑරීමට ගොස් සිටි අයගෙන් මෙරටට ගෙන්වාගත් යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සෙබළුන් පිරිසක්. ඔවුන් බදුල්ල, මහ ඔය, මැදවච්චිය සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අප වාර්තාකරු සඳහන් කළා. හබරාදුව මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 18 දෙනෙකුද අද සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔවුන් වැලිසර නාවික හමුදා කඳවුරේ COVID-19 රෝගයේ වැළඳුණු නිලධාරීන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ පිරිසක්. අපි මෙතනට ආව දවසින් ඉඳන් අපිට සෑහෙන හිතන්න බැරි විදිහට අපිට සැලකුවා. රැක බලාගත්තා, කායිකව මානසිකව සුවපත් කළා. සියලු දේ සොයා බැලුවා. පොලිසිය සියලු නිලධාරීන් මහතුරුන්ට අපේ ගෞරවය, ආචාර්ය සහ ප්‍රණාමය පුද කරනවා. ස්තුතියි කියලා මම හිතන්නේ ඒකට මදි. පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාල සීමාව අවසන් කළ පිරිසක්ද අද සිය නිවෙස් බලා පිටව ගියා. පුද්ගලයන් 98 දෙනෙකු ඊට ඇතුළත්. ඔවුන් පසුගිය 29 වන දින ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙරටට ගෙන්වාගත් පිරිසක් බව යුද හමුදාව ප්‍රකාශ කළා. වවුනියාව පම්පමඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති පවුලක කුඩා දරුවෙක් ඊයේ සිය උපන්දිනය සැමරුවා. ඊට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලද්දේ යුද හමුදාව විසින්. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද පස්වරුවේ දිවිනට ගෙන්වා ගනු ලැබුවා. 288 දෙනෙකු ඇතුළත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 102 දරන ගුවන් යානයෙන් රැගෙන ආ පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගනු ලැබුවා. සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් හට විවේක ගැනීම සඳහා කල්පිටිය ප්‍රදේශයේ පිහිටි උඩැක්කේ බීච් රිසෝට් නිවාඩු නිකේතනයේ නාවික හමුදාව වෙත తాවකාලිකව ලබා දී තිබෙනවා. නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියල්ත සිල්වා මහතා වෙත නිවාඩු නිකේතනය නිල වශයෙන් බහර දීම ඊයේ සිදු කෙරුණා. බ්‍රේකර්ස් එඩ් ප්‍රොපර්ටිස් පෞද්ගලික සමාගමේ කළමනාකරන අධ්‍යක්ෂ ඩලස් මාටින් ටේන්ස් මහතා විසින්. මේ අතර COVID-19 විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව අද 7 වෙනි වරටත් රැස් වුණා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. සෞඛ්‍ය බලධාරීන් සහ වසංගත රෝග විද්‍යාංශයේ මෙහිදී අනාවරණය කළේ කොරෝනා වෛරසයේ සමාජගත වීමක් මෙතෙක් සිදුව නැමැති බවයි. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් මත ආරම්භයේ සිටම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ගන්නා ලද ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය මීට බලපෑ බව අමාත්‍යවරිය ප්‍රකාශ කළා. ඇය මෙහිදී අවධාරණය කළේ රට ක්‍රමයෙන් විවෘත කිරීමත් සමග වෛරසය පැතිර යාම පාලනය කිරීමට ක්‍රියාත්මක කර ඇති නීති රීතිවලට ජනතාව අනුගත වනවාද නැද්ද යන පිළිබඳව ප්‍රාදේශීය මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය යොමු විය යුතු බවයි. සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් කඩකරන පුද්ගලයන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට පියවරගෙන තිබෙනවා. වර්ෂාවත් සමග ඩෙන්ගු ව්‍යාප්තියද සිදු විය හැකියි. ඒ ගැන අවධානය යොමු කර මේ අවස්ථාවේ ඩෙන්ගු වැඩසටහනද ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.
සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩ රාමුවෙන් මිදී ආර්ථික පුනරුදයට දායක වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලීමක් කරනවා. පශ්චාත් කොරෝනා සමයේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය උදෙසා සම්පාදිත වැඩසටහනට බැංකු ක්ෂේත්‍රය හවුල් කර ගැනීම සහ එහිදී බැංකු ක්ෂේත්‍රයට මතුවැති ගැටලු සාකච්ඡා කිරීම පිණිස අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී එතුමා මේ බව සඳහන් කළා. කොරෝනා වෛරසය අපගේ පාලනය යටතේ තබා ගැනීමට හැකි වූ බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. දැන් මතුවැති විශාලතම අභියෝගය ආර්ථිකය ගොඩනැගීමයි. ඇඟලුම් කර්මාන්තයේ යථා තත්ත්වයට පත් කරන්නට තව දීර්ඝ කාලයක් ගත විය හැකි බව කී ජනාධිපතිතුමා සංචාරක ව්‍යාපාරයේද සිදුව ඇතේ බරපතල පසුබෑමක් බව සඳහන් කළා. අහිමි වූ ආදායම සහ රැකියා සංඛ්‍යාව ඉතා විශාලයි. පැරණි ආනයන ක්‍රම තවදුරටත් ගෙන යාමට හැකිවන්නේ නැහැ. අප නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු විය යුතුයි. ඒ සඳහා සක්‍රිය ලෙස දායක වීමට බැංකු ක්ෂේත්‍රයට හැකි බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ. කොරෝනා උවදුර ජය ගැනීමට සෞඛ්‍ය අංශ ඇතුළු පාලන තන්ත්‍රයේ සෑම පාර්ශවයක්ම කැපවීමෙන් වැඩ කළ බව කී ජනාධිපතිතුමා බැංකු ක්ෂේත්‍රයෙන්ද එවැනිම දායකත්වයක් අපේක්ෂා කරන බව කියා සිටියා. නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ආයෝජන කළ හැකි ක්ෂේත්‍ර රැසක් පවතිනවා. තේවකා වැතුරු වැවිලි කර්මාන්තයේ කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදන නිවාස හා වෙනත් ඉදිකිරීම කෘෂිකර්ම ආශ්‍රිත නිෂ්පාදන වටිනාකම එකතු කළ කුරුඳු ගම්මිරිස් වැනි භෝග වර්ග ඉන් කීපයක්. මේ ක්ෂේත්‍රවල ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා පහසු කොන්දේසි යටතේ ණය සපයන්නයි ජනාධිපතිතුමා බැංකු ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. වාහන සහ ප්ලාස්ටික් භාණ්ඩ ආදී අපනයනයට ණය දී ඇති පහසුවෙන් ලාභ උපයා ගැනීමේ රටාව තවදුරටත් පවත්වාගෙන යන්න නොහැකි. වැඩිපුර ණය සම්පාදනය කළ යුත්තේ අලුතෙන් හඳුනාගත් ප්‍රමුඛතා සඳහායි. එසේ නැතිව ජනතාවත් ව්‍යාපාරිකයාටත් පැවැත්මක් නැහැ. ගොවීන් වැඩි පොලියට වෙළඳුන්ගේ ණයගත් විට ඔවුන් වෙළඳුන්ගේ ග්‍රහණයට හා සූරා කෑමට ලක්වනවා. එය හැම අතින්ම හානිකර බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සේම සුළු ව්‍යාපාරිකයන්ට සහ ගොවීන්ටද බැංකු උදව් කළ යුතු බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ. ණය දුන් පසු ඉන් ප්‍රයෝජන ගන්නා ආකාරය නිරතුරුව විමර්ශනය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අතීතයේදී බැංකුවලින් ණයගෙන නොගෙවා පැහැර ඇති වැඩි දෙනා දුප්පතුන් නොව ධනවතුන් යයි ප්‍රකාශ කළා. මධ්‍යම පාන්තිකයන් උදෙසා නිවාස ඉදිකොට සහන මිලට ඒවා බෙදා දීමට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රතිඥා දුන් බව සිහිපත් කළ ජනාධිපතිතුමා එවැනි අවස්ථාවල මධ්‍යම පාන්තිකයන්ට අඩු පොලියට ණය ලබා දීමේ වැදගත්කම අවධාරණය කළා. සාකච්ඡාවට සහභාගී වූ බැංකු නියෝජිතයන් ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය පළ කළා. මහ බැංකුව සමග සාකච්ඡා කොට අදාළ ගැටලුව නිරාකරණය කර ගැනීමට එකඟතාව පළ කෙරුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා ප්‍රමුඛ නියෝජ්‍ය අධිපතිවරුන් රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යක්ෂයේ බැංකු සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් මේ අවස්ථාවට එක්ව සිටියා. ලබන 17 ඉරිදා මුළු දවසම දිවයින පුරා ඉන්ද්‍ර නීතිය ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඉන්ද්‍ර නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකයි. සෙසු දිස්ත්‍රික්කවල ලබන 16 වෙනිදා තෙක් ඉන්ද්‍ර නීතිය බලපැවැත්වෙන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි. ජනාධිපති මාධ්‍යංශය අද සවස නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්. ඒ අනුව කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳරි නීතිය ලබන 18 වන දින අලුයම 5ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳරි නීතිය තිබෙදී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 සඳුදා ආරම්භ කෙරෙනු වැඩපිළිවෙල ලබන 16 සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි 18 සිට නැවත ඉදිරියට ගෙන යනු ලබනවා. රාජ්‍ය පෞද්ගලික අධ්‍යක්ෂයේ සේවා ආරම්භ කිරීමත් සමග රට පුරා සාමාන්‍ය ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා. කෙසේ වුවද ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කිරීමට තවදුරටත් වග බලාගත යුතුයි. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් තවදුරටත් සිය සේවා අඛණ්ඩව ඉටු කරමින් සිටිනවා. රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන් සඳහා දිවයින පුරා ගමනාගමන මණ්ඩලයේ සතු බස් රථ 3500ක් පමණ අද දිනයේද සේවයට යොදවා තිබුණා. මේ වන විට ඇඳරි නීතිය ලිහිල් කර ඇති ප්‍රදේශවල පෞද්ගලික බස් රථද යොදවා තිබීම හේතුවෙන් ගමනාගමන මණ්ඩලයේ වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ ඇඳරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ගමනාගමන පහසුකම් සඳහායි. මේ වෙනකොට අන්තර් පළාත් අතර ධාවනය වෙන්නේ දුම්රිය පමණයි. බස් රථවලට දිස්ත්‍රික්ක මට්ටමේ පමණයි ධාවනයට අවසර ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව අපි මේ වෙන විට ඉල්ලීමක් කරලා තියෙනවා අදාළ සෞඛ්‍ය අංශ වලින් කොරෝනා අවම මට්ටමේ තියෙන පළාත් අතර සහ දිස්ත්‍රික්ක අතර ධාවන කටයුතු ආරම්භ කරන්නට අවසර දෙන්න කියලා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට කොළඹට පැමිණීමට අද දිනේද දුම්රිය 10ක් යොදවා තිබුණා. එම පහසුකම් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී සිටි පිරිස 2265 දෙනෙක්.
ආයතනික හැඳුනුම්පත පරීක්ෂා කිරීමෙන් පසුව 2700කට පමණ පිරිසකට අද දුම්රිය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වුණා. දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ ආයතනික සේවකයන් වෙනුවෙන් හෙට දිනේද දුම්රිය 10ක් ධාවනයට යොදවා ඇති බවයි. ලබන සඳුදා සිට දුම්රිය පහසුකම් ලබා ගැනීමට 11500ක පමණ පිරිසක් ලියාපදිංචි වී සිටිනවා. ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පරිදි දුම්රිය යෙදවීමටයි පියවරගෙන ඇත්තේ. වෙබ් අඩවිය හරහා දුම්රිය ආසනයක් වෙන් කරගත්තේ නම් එම ආසනයේ සුරක්ෂිතභාවය ඔබ වෙත ලබා දෙන අතර එසේ වෙන්කර නොගත් ආසන සඳහා ඔබ දුම්රිය ස්ථානයට පැමිණ අනන්‍යතාවය සාතික කර ගැනීමෙන් පසු තිබෙන දුම්රිය ආසන ප්‍රමාණය මත පළමුව පැමිණීමේ වාරය මත ලබා දීමට අවශ්‍ය කටයුතු කරනවා. මෙම ක්‍රමයේ යටතේ දුම්රිය මගින් 25000ක් පමණ අපට කොළඹට රැකගැනීමට හැකියාව තිබෙනවා. දුම්රිය සේවයේ භාවිත කරන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ස්ථාන විෂබීජානුහරණය ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබනවා. ඒ ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩෑස් මහතාගේ උපදෙස් අනුවයි. රාගම සිට හලාවත දක්වා වූ දුම්රිය ස්ථාන 29ක් විෂබීජානුහරණය කෙරෙන්නේ ගුවන් හමුදා ජීව විද්‍යාත්මක රසායනික විකිරණශීලී හා න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය සඳහා ප්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගය මගින්. කොළඹ මැනින් වෙළඳපළේ කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කරනවා. එහි සභාපතිවරයා සඳහන් කළේ අද දිනේ තොග වෙළඳාම් කටයුතු සඳහා ලොරි රථ 90ක් පමණ පැමිණි බවයි. හෙට දිනේදීත් අපි විවෘතයි. සෙනසුරාදා පමණයි වෙළඳපොළ විවෘත වෙන්නේ. ඉරිදා දිනේ සම්පූර්ණයෙන්ම අපි විස බීජ හරණය සඳහා අපි එය වසා දමනවා. දිවෙන පුරා පිහිටි ලංකා සතුස ආයතනයේද ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දිනපතා විවෘත කර තිබෙනවා. ඇඳරි නීතිය පවතින ප්‍රදේශවල එම ආයතන උදේ 8 සිට පස්වරු 5 දක්වා විවෘතව පවතින අතර සෙසු ප්‍රදේශවල එය උදේ 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි. අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ කරුණාකර පොරකණ්ඩේ අවශ්‍යතාවයක් නැහැ. මොකද අපේ ගබඩාවල අපේ උපගබඩාවල සෑම ස්ථානයකම අපට අවශ්‍ය පරිදි ආහාර ද්‍රව්‍ය තියෙනවා. මේ අවස්ථාවෙත් ලොරි 30ක් විතර ගමන් කරනවා ඔබට අවශ්‍ය පරිදි ආහාර එම ස්ථානවලට ලබා ගැනීමට. ඒ නිසා කලබල වෙන්න එපා. ඔබට සතියකට පමණක් අවශ්‍ය දේවල් රැගෙන යන්න කියලා තමයි අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ. කොළඹ ප්‍රදේශයේ සෙසු ආයතනත මහජනතාවගේ පහසුව සඳහා විවෘත කර ඇති අයුරු අද දක්නට හැකි වුණා. මේ අතර වසංගත තත්ත්වයේ හේතුවෙන් අඩපණ වූ කොළඹ නගරයේ ඉදිකිරීම් කටයුතු යලි ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලේ එක් කොටසක් ලෙසයි. ඒ අනුව මාස 3ක පමණ කාලයක් නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති සියල්ල යලි ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා. කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක එවැනි ඉදිකිරීම් ආරම්භ කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි මහතා ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් අද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සංවර්ධන කටයුතු පවත්වාගෙන යාමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තම අධීක්ෂණය නිරතුරුව ලබා දෙන බවයි. ඒ අනුව අදාළ තීරණයන්ට අනුගත වෙමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ 1500ක සේවක පිරිසක් යොදවා සංවර්ධන කටයුතු පවත්වාගෙන යාමට අවසර ලබා දුන් බවත් ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ශ්‍රම බලකාය වන 4000ක පමණ සේවක පිරිසකට හෙට සිට සේවය යෙදවීමට අවසර ලබා දෙන බවත් ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි මහතා සඳහන් කළා. මේ ඉතාමත්ම හොඳින් මොවුන් කරගෙන යනවා. මෙවැනි තත්වයකට අනිකුත් ඉදිකිරීම් බිම්බලත් කටයුතු කරනවා නම් දිරියේදී අනිත් ව්‍යාපෘතින් වලටත් සම්පූර්ණයෙන්ම අවසර ලබා දෙන්න. කොරෝනා වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට මේ මාසයේ සඳහාද සහන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේ මෙන් රුපියල් 5000 බැගින් පීඩාවට පත් ජනතාවට හිමි වනු ඇති. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරුණා. මේ ප්‍රතිලාභලාභීන් මුළු සංඛ්‍යාව 51,44,046කට රුපියල් මිලියන 25,720.24 කෝටි වලින් ගත්තොත් කෝටි 2,572ක් මේ අතිශයින් දුෂ්කර අවස්ථාවෙත් ජනතාවගේ දුකෙන් වේදනාවෙන් කොටසක් රජයේ විසින් මහජන මුදල් වලින් දරන මේ කොවිඩ් අර්බුදය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. සියලුම සහන ආධාර සහ ගෙවීම් කටයුතු කරලා තිබෙන ශ්‍රී ලංකා රජයේ සතු අරමුදල් වලින් මේ දක්වා අද වෙනතෙක් එකම ඩොලරයක්වත් කිසිම විදේශ ආයතනයකින් හෝ රටකින් ශ්‍රී ලංකාවට මේ වෙනුවෙන් ලැබී නොමැති බව අපි තාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මෙවැනි විට පවතින පොහොරේගිය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදියෙකු විමසා සිටියා. අපි රජය හැටියට අමතර මුදල් මේ සඳහා වියදම් කරමින්
ක්ෂණික ඇනවුම් ගත කරමින් ලංකාවට පොහොර තොග ලබා ගනිමින් සිටිනවා. රාජ්‍යයට අනුබද්ධ ලංකා පොහොර සමාගම සහ සීම සහිත කොමර්ෂල් පොහොර සමාගම යන රාජ්‍ය අනුබද්ධ ආයතන දෙක මගින් දැනටමත් පොහොර තොග ගෙන්වා තිබෙනවා. මේ බෙදා හැරීමේ ක්‍රියාවලිය යථාවත් වෙමින් පවතිනවා. අපි විශ්වාස කරනවා එම හිගය ඊටාම කෙටි කාලයකින් ශ්‍රී ලංකා පුරාම පියවේ කියන විශ්වාසය අපිට තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ ආනයන සීමා කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. එමෙන්ම ආනයන සීමා කිරීමෙන් පීඩාවට පත්වන ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකින් වෙනුවෙන් විසඳුම් ලබා දීමට කමිටුවක් පත් කර ඇතැයිද මාධ්‍ය හමුවේදී හෙළි කෙරුණා. ආනයන අපනයන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ හා අදාළ ආයතන වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපනයන සංවර්ධන මණ්ඩලය හැරුණාම විශේෂයෙන් විසඳාගත යුතු ප්‍රශ්නයකට අග්‍රාමාත්‍යතුමා විසින් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවට එකී දුක්ඛ දෝමනස් ඉදිරිපත් කරන්නටයි කියලා අපි ඉල්ලා සිටින්න කැමැතියි. ඉදිරි වසර 5 තුළ මැති ඇමතිවරුන් සහ රජයේ නිලධාරීන් සඳහා වාහන ගෙන්වීම අත්හිටුවීමට අවධානය යොමු ඇතැයිද මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා. පසුගිය දිනවල විරුද්ධ පක්ෂයෙන් බොහොම පැහැදිලි චෝදනාවක් කළ තිබෙනවා ශ්‍රී ලංකා රාජ්‍යයට වාහන 3000ක පමණ ප්‍රමාණයක් ආනයනය කරලා තිබෙනවා කියන කාරණය. අපි කියනවා එකම වාහනයක්වත් රාජ්‍යයට ආනයනය කරේ නැහැ. ඒත් එකම අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව තිබෙනවා මැති ඇමතිවරුන්ට සහ රජයට ඉදිරි වසර 3ක කාලය තුල එකම වාහනයක්වත් ආනයනය නොකරනවා කියන ප්‍රතිපත්තිය මේ අර්බුදයට කලින්ම අපි එළි දක්වලා තිබුණා. අද පවතින තත්ත්වයක් එක්ක අතිගරු ජනාධිපතිතුමන් අපි විශ්වාස කරන ඉදිරි වසර 5ක කාලය තුලදීම මැති ඇමතිවරුන්ට සහ රජයේ නිලධාරීන්ට වාහන ආනයනය කිරීමක් සිදු නොකරනවා කියලා අපි විශ්වාස කරනවා. කොරෝනා වසංගතය හමුවේ පෞද්ගලික අංශයේ සේවක සුරක්ෂිතතාව වෙනුවෙන් නැති කරගත් එකකතාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්. ආනයනික ට්‍රිපල් පොස්පේඩ් වෙනුවට පාවල පොස්පේඩ් නිධිය මගින් සිංගල් සුපර් පොස්පේඩ් නිපදවීම සඳහා කැබිනට් පත්‍රිකාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. එය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ යෝජනාව. අමාත්‍ය නිමල් සිරිපාල්ද සිල්වා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ බන්ධනාගාරගත වූවන් සඳහා පුද්ගලික අංශයේ සහභාගීත්වයෙන් වෘත්තීය පුහුණු පාඨමාලා පැවැත්වීමේ ව්‍යාපෘති යෝජනාවයි. අරුවක්කාරු කසලංගනයට කසල බැහැර කිරීම ව්‍යාපෘති කාලය අවසන් වන තෙක් සිදු කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. නිවාස ඉදිකර ගැනීම සඳහා වතුකරයේ ජනතාවට ලබා දෙන නව ජීවන ණය මුදල රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 15 දක්වා වැඩි කිරීමේ යෝජනාවටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. එම යෝජනාව ඉදිරිපත් කළේ ආරුමුගම තොණ්ඩමන් අමාත්‍යවරයායි. පාසල් නැවත ආරම්භ කරන්නේ වසංගතයෙන් රට වඩාත් සුරක්ෂිත බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරනු ලැබීමෙන් පසුව බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම් මහතා පවසනවා. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුගමනය කරමින් සෑම පාසලකටම COVID-19 රෝගයේ මැඩ පැවැත්වීම සඳහා වන උපකරණද ලබා දෙන බව අමාත්‍යවරයා කියා සිටිනවා. ඩලස් අලහප්පෙරුම් මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් කලා පහ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ විශේෂ රැස්වීමකට අද එක් වෙමින්. එය පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී. පවතින වසංගත තත්ත්වය තුරන් වීමෙන් අනතුරුව ඉදිරියේදී පාසල් ආරම්භ කරන ආකාරය පිළිබඳව කලා පහ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දැනුවත් කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීමද සිදු කෙරුණා. ඉදිරි කාලයේදී සිදුවන අධ්‍යාපනයේ වෙනස්කම් පිළිබඳවද අමාත්‍යවරයා කලා පහ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දැනුවත් කළා. අපි පාසල් පටන් ගන්න ඕනේ රට සියල්ලම යහපත් වෙන පැයක තමයි දරුවෝ පාසලට ගෙන්න ඕනේ. කිසිම දරුවෙක්ට අනතුරක් නැහැ කියලා කියන කාරණේ ස්ථිරවම දැනගැනීමෙන් අනතුරුව තමයි ඒ පළාතක හරේ අපි මේක කරන්න ඕනේ. අපි පාසල් නිවාඩු දුන්නේ කොහොමද? පළවෙනි ආසාදිතයේ මුණ ගැහෙන්නේ 11 වෙනිදා. එදාම හවස අපි දෙකට තීරණය කරනවා නිවාඩුව හෙට ඉඳලා ලබා දෙන්නට ඕනේ කියලා. අපිට ඒ තීන්දුව සමච්චලට ලක් කරනවා. රූපවාහිනියට ඇවිල්ලා අපිට hina වෙනවා. ගුරු වර්ගණයට බය ඩලස් ඉස්කෝලේ ටික වැහුවයි කියලා. මොන තරම් අපහාස කරා. අපි සැලෙන්නේ නැතුව ඒ තීන්දුව ගත්තා. ඉතින් අපි පාසලට දරුවෝ ගන්න ඕනත් ඒ පාරෙමයි. කිසිම විදියක කිසිම දරුවෙක්ට අපේ රටේ අනතුරක් ඇති නොවන ආකාරයෙන් අපේ තීන්දුව ගන්නට ඕනේ. හැබැයි අපි සූදානම් වෙන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශ කියන උදාහරණයක් විදියට දරුවෝ 100කට හෝ 200කට අඩු පාසලකට එක උෂ්ණත්වයේ මනින උපකරණයක් ලබා දෙන්න ඕනේ කියලා. අත්සෝදන වොෂ් බේසින් දෙකක් ලබා දෙන්න ඕනේ කියලා. අපි ඒක දෙන්න ඕනේ. දෙමව්පියන්ට මේ බර දෙන්න බෑ මේ වෙලාවේ. රාජ්‍යයේ වගකීම මොන තරම් ආර්ථිකය එන හිටපු වෙලාවක වුණා. විදේශ වලින් කිසිම මුදලක් එන්නේ නැහැ. ඇඟලුම් ටික වෙළඳපොළට යවන්න බෑ. කර්මාන්ත මෙහි අකර්මණ්‍ය වෙලා තියෙනවා. හැබැයි මේ මොන දේ තිබුණත් දරුවන් වෙනුවෙන් මේ වගකීම අපි ඉෂ්ට කරන්නට ඕනේ කියලා කියන එක ජනාධිපතිතුමා අගමැතිතුමා තීරණය කළා තියෙනවා. අඩු ගානේ ශරීර උෂ්ණත්වයේ මනින උපකරණ අවම වශයෙන් අපිට අවශ්‍ය වෙන 20000
20000 කඩේට ගිහිල්ලා ලුණු කිලෝ එකක් ගත්තා වෙයි ගන්න බෑනේ. අත් සෝදන්න වොෂ් බේසින් 10000ට වැඩි. ඒක දරුවෙක්ට අඩු ගානේ මුඛ ආවරණ දෙකක්වත් දෙන්න ඕනේ. මෙතුමාලගේ ඇස්තමේන්තුව මේ උපකරණ වලට විතරක් මිලියන 1000 ගන්නවා. ඒ කියන්නේ බිලියනකට වැඩි. හැබැයි ඒක බරක් විතර දකින්නේ නැහැ. ඒක අපේ වගකීම් සහ යුතුයකම්. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වූ සිසුන්ට උසස් පෙළ සඳහා පාසලක් ඉල්ලුම් කිරීමේ අවස්ථාව ඔන්ලයින් ක්‍රමය ඔස්සේ විධිමත් හා කාර්යක්ෂම අයුරින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළා. ඉදිරි සති කිහිපය තුළ විදුහල්පති හා ගුරු මාරුවීන් විධිමත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටද නියමිතයි. ඒ සඳහා අන්තර්ජාලය සහ ජංගම දුරකථන ඔස්සේ තොරතුරු දැනගැනීමට හැකි යෙදවුමක් හඳුන්වා දීමටයි පියවරගෙන ඇත්තේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් MAN චිත්‍රානන්ද අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා වෘත්තීය සංගම් දෙකක් COVID-19 රෝගය මර්ධනය කිරීමේ වැඩසටහන සඳහා අද ආරක්ෂිත ඇඳුම් කට්ටල 4000ක් ප්‍රදානය කළා. එහි වටිනාකම රුපියල් දසලක්ෂයක්. මේ අතර COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් දසලක්ෂ 65000ක චෙක් පතක්ද පිරිනැමුණා. ඒ බාර දෙනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙතයි. ආරක්ෂිත ඇඳුම් කටල තොගය පිරිනමන ලද්දේ දේශීය ආදායම් තක්සේරු නිලධාරීන්ගේ සංගමය විසින්. ඒ මොහොතේ අංගොඩ ජාතික බොවන රෝග විද්‍යායතනය ඇමතු අග්‍රාමාත්‍යතුමා එම ඇඳුම් කටල එම රෝහලට යොමු කිරීමට පියවර ගත්තා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ සමාජිකත්වයේ දරන විවිධ ආයතනවල සභාපති ධුර හා අධ්‍යක්ෂ ධුර දරන ඉංජිනේරුවන් විසින් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කිරීම සඳහා රුපියල් දසලක්ෂ 65000ක චෙක් පතක් බාර දෙනු ලැබුවා. මේ අවස්ථාවට නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මොරටුව ශාන්ත සෙබස්තින් විදුහලේ ගණිතාංශයේ අධ්‍යාපනය ලබන ඩෙවින් ප්‍රනාන්දු සිසුවා විසින් ජනතාවට ඖෂධ සැපීම දැනුවත් කිරීම සහ උෂ්ණත්වය මැනීමට යොදාගත හැකි ඩ්‍රෝන යානාවක් නිර්මාණය කර තිබෙනවා. එය අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ ඉදිරිපත් කිරීමද අද සිදු කෙරුණා. ආයුබෝවන්